අයිබෝවන් අද මම ඕගලන්ට මේ කියලා දෙන්න සූදානම් වෙන්නේ සංඛ්‍යාන විද්‍යාව තුළ තියෙන වැදගත්ම පාඩමක් වන ප්‍රතිපායන සහ සම්බන්ධතාව කියන සංකල්පය. මෙම සංකල්පය උසස් පෙළ සිසුන්ට මෙන්ම වරලත් ගණකාධිකාරී CIME සිම් එන වෘත්තීය විභාග සීල විභාගවල විශ්වවිද්‍යාල සිසුන්ට අනිවාර්ය ලෙස තියෙන පාඩමක්. විචල්්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාවය ගැන තමයි මේ පාඩමෙන් ඔයාලට කියලා දෙන්නේ. ඒ නිසා මුල සිට අගට පැහැදිලිව මෙම විෂය කරුණු අවබෝධ කර ගැනීම ඕනෑම ගැටලුවකට මුහුණ දීමට ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි බලමු චල දෙකක් අතර තියෙන සම්බන්ධතාවය කොහොමද අපි ඉදිරියට ඉගෙන ගන්න කියලා. මේකෙදි විශේෂයෙන්ම ඔබ දැනගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා අතර මේ විචල්‍යයන් දෙක කුමන ආකාර විචල්‍යයන්ද කියලා ඔබ දැනගන්න ඕනේ. මේ විචල්‍යයන් දෙක මොන විදිහේ විචල්‍යයන්ද කියලා ඔබ දැනගැනීම අත්‍යවශ්‍යයි. ඕනෑම සිද්ධියකට අදාළ විචල්‍යයන් තියෙනවා. මේ විචල්‍යයන් මොනවද කියලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් විචල්‍යයන් ඉස හඳුන්වන්නේ කිසියම් සිද්ධියකට අදාළව ලැබෙන සංඛ්‍යාත්මක අගයන් සමූහය තමයි අපි විචල්‍යයක් ලෙස හඳුන්වන්නේ. එතකොට මේ විචල්‍යවල විචල්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ස්වායක්ත විචල්‍ය හා පරායත්ත විචල්‍ය ලෙස. මොකද්ද ස්වායක්ත විචල්‍ය? මොකද්ද පරායත්ත විචල්‍ය? දැන් අපි ඒක පැහැදිලිව බලමු. අපි දන්නවා කුසි ශාස්ත්‍රයට අදාළව මෙන්න මේ කාරණා. අපි යම්කිසි වගාවකට යොදන පොහොර ප්‍රමාණය මත ඒ වගාවෙන් ලැබෙන ඵලදාව වෙනස් වෙනවා. පොහොර මත ඵලදාවේ වෙනසක් තියෙනවා. ඒ වගේම භාණ්ඩයක මිල සහ විකුණුම් අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම භාණ්ඩයක් වෙනුවෙන් කරන ප්‍රචාරණය සහ විකුණුම් අතර සම්බන්ධයක් තියෙනවා. භාණ්ඩයේ ප්‍රමිතිය සහ මිල අතර සම්බන්ධයක් තියෙනවා. භාණ්ඩයක ප්‍රමිතිය හා මිල අතර සම්බන්ධයක් තියෙනවා. පාඩම් කරන කාලය සහ දැනුම අතර සම්බන්ධයක් තියෙනවා. ඔකට මේ එක විචල්‍යයක් මේ තව විචල්‍යයක් විදිහට මට අරගන්න පුළුවන්. මට පුළුවන් මේ විචල්‍යයට නමක් දෙන්න ස්වායක්ත විචල්‍ය. මට මෙහෙම නමක් දෙන්න පුළුවන්. මට මේ විචල්‍යයට දැනුමක් දෙන්න පුළුවන්. දැනුම කියන එකට පරායක්ත විචල්‍ය. එතකොට සාමාන්‍යයෙන් ගණිතයේ ස්වායක්ත විචල්‍ය හඳුන්වන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. පරායත්ත විචල්‍ය අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින් දෙකම. මේක x ලෙස හඳුන්වන මේක y ලෙස හඳුන්වන. ලොකු අකුරු වලින් xy. ලිවීමේදී අපි ගොඩක් වෙලාවට මෙහෙම x ලියුණාට අපි දැනගන්න ඕන ලිවීමේදී මෙහෙම y ලියුණාට අපි දැනගන්න ඕන මේක කැපිටල් අකුරු වලින් ලොකු අකුරු වලින් මේක ඉදිරිපත් කරනවා කියලා. එතකොට මේ විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාවය විවිධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාවය විචල්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවය රේඛාවක් වෙන්න පුළුවන්. එහෙම රේඛාවක් වෙන්න පුළුවන්.
මේ විචල් දෙකට අතර තියෙන සම්බන්ධතාවයේ වෘත්තාකාර වෙන්න පුළුවන්. මේ විචල් දෙක අතර සම්බන්ධතාවය මෙහිම වෙන්න පුළුවන්. මේ සම්බන්ධතාවය පරාවලයක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිය කොහොම වෙන්න පුළුවන්. මේක මෙහිම වෙන්න පුළුවන්. මෙතෙන්දී අපි සලකා බලන්නේ මෙන්න මේ සම්බන්ධතාවය විතරයි. මොකද සම්බන්ධතාවය මෙන්න මේ රේඛීය සම්බන්ධතාවය තමයි සලකා බලන්නේ. මෙන්න මේ තියෙන රේඛීය සම්බන්ධතාවය තමයි සලකා බලන්නේ. කොහොමද සලකා බලන්නේ? මෙයා x මෙයා y මේ විචල්්‍ය දෙකේ හැසිරීම තමයි අපි මේ සරල රේඛීයයි කියලා සලකා බලන්නේ. ඒතර ඔයාගේ මනසේ තියෙන්න ඕන විචල්්‍ය දෙකක් විවිධ විදියට හැසිරෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ගෙදර ඉඳන් යම් ස්ථානයකට සරල රේඛීය යන්න පුළුවන්. සමහරලාට ඔයාට ඒක වක්‍ර විදියට යන්නත් පුළුවන්. විනත් හැඩතල වලින් යන්න පුළුවන්. ඒතර අපි මෙතන සලකන්නේ සරල රේඛීයතාවයේ විතරයි. ඒතර මේක එක විචල්‍යයක්. ඒතර මේක තව විචල්‍යයක්. හරි. මේ දෙක අතර සම්බන්ධතාවය තමයි සලකා බලන්නේ. එතකොට අපි මුලින්ම බලමු අපිට ඉගෙන ගන්න තියෙන මූලික පළවෙනි මාතෘකාව ප්‍රතිපායනය කියන එක. ප්‍රතිපායනය කියන්නේ පළවෙනි මාතෘකාව. මොකද මේ ප්‍රතිපායනය කියන්නේ? එතකොට විචල්්‍ය දෙකක් අතර රේඛීය සම්බන්ධතාව ගණිතමය ශ්‍රිතයක් මගින් දැක්වීම අපි සලකනවා ප්‍රතිපායනය කියලා. ශ්‍රිතයක් මගින් දැක්වීම ප්‍රතිපායනය ලෙස අපි සලකනවා. එතකොට ගණිතමය ශ්‍රිතයක් කියලා කියන්නේ යම් ආකාරයක පොඩි කාලේ ඉගෙන ගත්ත දැන් මෙන්න මේ වගේ 3x එක ශ්‍රිතයක්. 5r වර්ගයේ ශ්‍රිතයක්. මොකද අපිට විවිධ අගයන් යොදලා විවිධ අගයන් ලබා ගන්න පුළුවන්. x වලට 1 දාලා y වලට 3, x වලට 2 දාලා y වලට 6, x වලට 3 දාලා y වලට 9. r 7 නම් 22 බෙදීම 7. එතන මේ තියෙන්නේ ඒරියා එක. වෘත්තයක ඒරියා එක. r 7 දී එක උත්තරයක්. r 17 දී තව උත්තරයක්. r 3.5 තව උත්තරයක්. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය අපි ප්‍රතිපායනය ලෙස අපි හඳුන්වනවා. ඒ වගේම මේ ප්‍රතිපායනය අපි කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සරල ප්‍රතිපායනය සහ බහුගුණ ප්‍රතිපායනය. සරල ප්‍රතිපායනය එකක් අපි එක වෙන් කරන්නේ සරල ප්‍රතිපායනය කියලා. සරල ප්‍රතිපායනය කියලා අපි වෙන් කරනවා. මෙතන අපි බහුගුණ ප්‍රතිපායනය කියලා අපි වෙන් කරනවා. ඒතර මේකෙදි වෙන්නේ විචල්්‍ය දෙකක් අතර තියෙන රේඛීය සම්බන්ධතාවය ගැන කතා කරන එකනේ. එතකොට මේකෙදි අපි මේ විචල්්‍ය දෙක අපි හඳුන්වන්නේ y පරායත්ත විචල්්‍ය ලෙස. මේ x හඳුන්වන්නේ ස්වායක්ත විචල්්‍ය ලෙස. ඉන්ඩිපෙන්ඩන්ට් ස්වායක්ත විචල්්‍ය. මේක ඩිපෙන්ඩන්ට්. මේක ඉන්ඩිපෙන්ඩන්ට් එක ස්වාධීනයි. අප විසින් විනාශ කරන විචල්්‍ය. පරීක්ෂකවරයා විසින් වෙනස් කරන විචල්්‍ය තමයි x. යොදන පොහොර ග්‍රෑම් 2 දී ඵලදාව 3 දී ඵලදාව 4 දී ඵලදාව අන්න වෙනස් වුණා. 2 3 4 ට අයිති වෙන්නේ. ඒ වෙනස් වෙච්ච ප්‍රමාණය y ට ඩිපෙන්ඩ් වුණා. පරායත්ත වුණා. හරි. එතකොට x අපිට එනවා පොහොර ග්‍රෑම් 1 පොහොර ග්‍රෑම් 2 පොහොර ග්‍රෑම් 3 4 y ඵලදාව කිලෝ 8 13 15 21. මෙන්න මේ විදිහට අපිට ලැබෙන්න පුළුවන්. ඒක ස්වායක්ත විචල්්‍ය කියන්නේ අපි විනාශ කරන එක. ඒ මත රැඳෙන එක පරායත්ත විචල්්‍ය.
ප්‍රතිපායනදී වෙන්නේ රේඛීය සම්බන්ධතාවය ගොඩනගන එක. ප්‍රතිපායනදී රේඛීය සම්බන්ධතාවය ගොඩනගන එක. මේ රේඛාව සම්බන්ධ අප සාමාන්‍ය පිළිදෙල මෙහිම සමීකරණයක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්ත සමීකරණය? y සමානයි mx ධන c කියන සමීකරණය ඉගෙන ගත්තා. y සමාන mx ධන c කියලා. ඔයාලට මතක ඇති. y සමාන mx ධන c කියලා සමීකරණය ඉගෙන ගත්තා. මේක මෙහෙමත් ලියන්න පුළුවන්. c ධන mx කියලා ලියන්න පුළුවන්. එයා මේකට නමක් දුන්නා. m කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කිව්වා. අනුක්‍රමණය. c කියලා කියන්නේ හරි අන්තක්ඛණ්ඩය කියලා ඉගෙන ගත්තා. අන්තක්ඛණ්ඩය කියලා ඉගෙන ගත්තා. එතකොට තව සමහර අය ඉගෙන ගත්ත මේක මෙන්න මේක ඉගෙන ගත්ත මෙන්න මේ විදිහට. y සමානයි a ධන bx ලෙස. එතකොට අන්තක්ඛණ්ඩයේ ඉන්නේ a. අන්තක්ඛණ්ඩයේ ඉන්නේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණයේ b වෙන්නේ. x ඉදිරියෙන් තියෙන x එක්ක බැඳලා ඉන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණයේ b. තවත් සමහර අය මේක ඉගෙන ගන්නවා දැන් ඕගොල්ලෝ උසස් පෙළට ආපු ළමයි වශයෙන් බීටා නෝඩ් ධන බීටා 1x. ඒතර මේ සරල රේඛාවක පොදු සම්මත සමීකරණ. ඒතර බීටා නෝඩ් කියලා කියන්නේ මේ අනුක්‍රමණය. බීටා 1 කියලා කියන්නේ බීටා නෝඩ් කියන්නේ අන්තක්ඛණ්ඩය. බීටා 1 කියලා කියන්නේ අනුක්‍රමණය. ඒතර මෙන්න මේ අවස්ථා තුනෙන්ම මේ සමීකරණ ගොඩනැගෙනවා. එතකොට මම ඔයාලට මෙහෙම කියනවා. මම ගන්නවා සමීකරණය මෙහෙම y සමානයි බීටා නෝඩ් ධන බීටා 1s කියලා අරගන්න. මම ඒ ආකාරයට ගන්නවා. මේ x කියන්නේ ස්වායත්ත විචලන, මේ y කියන්නේ පරායත්ත විචලන. මේ ස්වායත්ත විචලනයට අපි විවිධ අගයන් දැම්මම පරායත්ත විචලන ලැබෙන. ඒකට කියන පුරෝකතන අගය. ඒක y hat වලින් හඳුන්වනවා. එතකොට මේ අපි ගත්තොත් මෙන්න මෙහෙම. මේක මම ගන්නවා විකුණු මේකක. මම මේක අර ගන්නවා මිල. ඒතර ඇත්තටම විකුණු මේකක සඳහා මිල විතරක් නම් බලපාන්නේ. වෙන හේතු බලපාන්නේ. මිල විතරක් නම් බලපාන්නේ. ඒකට අපි කියනවා සරල ප්‍රතිපායනය. සරල ප්‍රතිපායනය කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මෙන්න y hat මෙන්න විකුණු මෙන්න මේ සමීකරණය මෙන්න මේ විදියට එනවා. beta 1 x1 beta 2 x2 ධන x. එතකොට මෙතන බලන්න පැහැදිලිව කාරණා කීපයක් බලපානවා. එක ස්වායත්ත විචල්‍ය, තව ස්වායත්ත විචල්‍ය, තව ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය තුනක් බලපාන. මේ ස්වායත්ත විචල්‍ය තුන සමහර විටක වෙන්න පුළුවන් මිල. මෙතන වෙන්න පුළුවන් භාණ්ඩි ප්‍රමිතිය. මෙතන වෙන්න පුළුවන් ප්‍රචාරණය. එතකොට මේ අවස්ථාවේදී විකුණුම් සඳහා කාරණා තුනක් බලපෑවා. කාරණා තුන. මේ අවස්ථාවේදී විකුණුම් සඳහා බලපෑව එක කාරණාවක්. ස්වායත්ත විචල්‍ය එක. ඒකට කියන්නේ සරල ප්‍රතිපායන. ඒ කියන්නේ පරායත්ත විචල්‍ය දෙකක් අරගෙන ඒකේ කියන්නේ පරායත්ත එක විචල්‍යට එක විචල්‍යයක් ස්වායත්ත විචල්‍ය එකක් බලපානවා. ඒක සරල ප්‍රතිපායන. ඒතර යම් ආකාරයක පරායත්ත විචල්‍යයට ස්වායත්ත විචල්‍ය කීපයක් බලපාන බහුගුණ ප්‍රතිපායන. ඒතර මේ අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්ත මේ සමීකරණය තමයි මෙතන තියෙන්නේ. අකුරු දෙක වෙනස් ග්‍රීක අකුරු වලින් තියෙන්නේ. එතකොට දැන් අපි ඊළඟට බලමු මොකද්ද මේ ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ. දැන් ප්‍රතිපායනය කියන්නේ විචල්‍ය දෙකක් අතර රේඛීය සම්බන්ධතාවයේ ගණිතමය ශ්‍රිතයක් මගින් දැක්වීම ප්‍රතිපායනය ලෙස හැඳින්වෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේ ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ කියලා. ප්‍රතිපායන විශ්ලේෂණය ලෙස අපි හඳුන්වන්නේ ප්‍රතිපායන විශ්ලේෂණය
ලෙස අපි හඳුන්වන්නේ විචල්්‍ය දෙකක් අතර රේඛීය සම්බන්ධතාවය ගණිත ශ්‍රිතයක් මගින් දැක්වීම සහ අගය දන්නා විචල්්‍ය මගින් අනිත් විචල්්‍ය සඳහා අගයක් ලබා ගැනීම. මේ අගයක් ලබා ගැනීම කියන වචනෙට අගයක් ලබා ගැනීම කියන වචනෙට නමක් දෙනවා පුරෝකථන කියලා. කියන්නේ ෆෝකාස්ටිං. පුරෝකථන. අපි සරලව හිතමු ප්‍රචාරණය x ප්‍රචාරණය s කියලා අපි තියෙන එකක දහස් වලින් y ආදායම තියෙනවා දසදහස් වලින්. මෙහිම සමීකරණයක් තියෙනවා. 8 ධන 2x. මම සිම්පල් අපිට දැම්ම පැහැදිලි වෙන්නේ y hat. අපි තුම ප්‍රචාරණය 3000ක් කරනකොට. එතකොට x වලට දාන්න 3000. මේක දහස් නිසා අපිට 1000න් බෙදලා දාන්න පුළුවන්. කියන්නේ 3ක් දානවා. 8 ධන 2 වැඩි කිරීම 3. දෙවරක් 3 6යි 14යි. දසදහස් 10 ඒව 14ක් ලැබෙනවා. ඒ කියන්නේ 1,40,000. ප්‍රචාරණීය 3000ක් කරනකොට 1,40,000ක ආදායමක් ලැබෙනවා. හරි? 1,40,000ක ආදායමක් ලැබෙනවා. එතකොට 68,000ක ආදායමක් ලැබෙනවා. හරි? 68,000ක ආදායමක් ලබන්න. කොච්චර ප්‍රචාරණය කරන්න ඕනද? හරි? එන් 6,80,000 කියලා ගමු. 6,80,000ක ආදායමක් ලබන්න කොච්චර ප්‍රචාරණයක් කරන්න ඕනද? එතකොට අපි මේකට y කියලා ආදේශ කරන්නේ මේක 10න් බෙදලා. බිංදු 3 කැපුණා, මේ බිංදුව කැපුණා 68යි. ඒතර මේ මෙච්චර ආදායමක් ලබන්න. ඒ කියන්නේ 6,80,000 නම් y වෙනුවට 68 දානවා. 8 එහෙම්මමයි 3x. කොච්චර ප්‍රචාරණය කරන්න ඕනද? 8 මේ පැත්තට ආවම මෙතන 60යි. 3x. 3න් බෙදුවම 20යි. x 20යි. x 20යි කියන්නේ 6,80,000ක ආදායමක් ලබන්න රුපියල් 20,000ක 20 වැඩි කිරීම 10. 20,000ක ආදාය 20,000ක ප්‍රචාරණයක් කරන්න. එතකොට ප්‍රචාරණීය 3,000ක් කරොත් විකුණුම් ආදායම 1,40,000ක් වෙනවා. 6,80,000ක ආදායමක් ලබන රුපියල් 20,000ක ප්‍රචාරණයක් කරන්න. ඒකට කියන්නේ පුරෝකථන කරනවා. මේ සමස්ත ක්‍රියාවලිය මේ වගේ සමීකරණයක් අරගෙන තමන් කැමති විදිහට පුරෝකථනයන් කිරීම අපි සලකන්නේ ප්‍රතිපායන විශ්ලේෂණය. ඒතර මේ පාඩමේ පළවෙනි කොටස තමයි ඔන්න ඔය කාරණාව. මොකද්ද කාරණාව? සමීකරණයක් ගොඩනගලා ඒ සමීකරණය ඇසුරු කරගෙන විශ්ලේෂණයන් කිරීම. ඒතර දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ සමීකරණ ගොඩනගන්නේ කොහොමද කියලා. ඒ සඳහා යොදා ගන්න පුළුවන් සමීකරණේ හැඩේ ඉන්නවා දැන් දන්නවා y සමානයි බීටා නෝට් ධන බීටා 1 s කියන එක තමයි මේකේ හැඩේ. අපි කොහොමද මේ බීටා 1 ලබා ගන්නේ? ඒ සඳහා විවිධ සූත්‍ර තියෙනවා. ගොඩක් බහුලව භාවිතා වෙනවා. මෙන්න මේ සූත්‍රය. මෙන්න මේ ප්‍රකාශනය පාවිච්චි වෙනවා. මේ ප්‍රකාශනයෙන් ඔයාට x සහ y කියන දේවල් පාවිච්චි කරලා ඔයාට පුළුවන් හොයාගන්න බීටා 1.
ඒතර බීටා නෝට් හොයන්නේ කොහොමද ඔයා? සිග්මා y බෙදීමෙන් ඍණ බීටා 1 සිග්මා x බෙදීමෙන්. මෙන්න මේ ආපු අගයන් දෙක මේකට ආදේශ කරන්න. ආදේශ කළා බීටා 1 බීටා නෝට් හොයන්න පුළුවන්. හරි ඔයාලට මේ බීටා 1 බීටා නෝට් හොයන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපේ සරල ප්‍රතිපායනය කියන එක කොටස් දෙකකට බෙදනවා. අපි නැවත සරල ප්‍රතිපායනය කොටස් දෙකකට බෙදනවා. මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි එකක් තමයි පුතේ අපි මේක බෙදන සංගහන ප්‍රතිපායන සමීකරණ කොට සරල ප්‍රතිපායනයේ සංගහන ප්‍රතිපායන ආකෘතියක් විදිහට සංගහන ප්‍රතිපායන ආකෘතියක් විදිහට මේක අපි ලබා ගන්න. ඒකට අපි කියනවා සංගහන ප්‍රතිපායන සමීකරණ කියලා. සමීකරණ ආකාර දෙකකින් සලකනවා. මෙතන අපි කියනවා නිමිත එස්ටිමේට් කරන එක නිමිත ප්‍රතිපායන ආකෘතිය කියලා කියනවා. සංගහන ප්‍රතිපායන ආකෘතිය y සමානයි බීටා නෝට් ධන බීටා 1x ධන u කියන සංකේතයෙන් හඳුන්වනවා. නිමිතේක y hat බීටා නෝට් ධන බීටා 1x ධන u. බීටා නෝට් බීටා 1 මෙන්න මෙහෙම අපි ඔය විදිහට අපි සලකනවා. මේ විදිහට අපි මේක සැලකුවම මේ උරෝකතනයන් කරන්න මේ අගයන් දෙක ආදේශ කරලා මේක ලිව්වම තමයි මේක y hat වෙන්නේ. නිමිත කියන්නේ අගයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඔන්නෝම අපි දක්වනවා. මෙතෙන්දී සුවිශේෂ කාරණාවක් වලට කියන්න තියෙනවා. මේ කාරණාව තමයි මේ u කියලා කියන්නේ වෙනත් කරුණු. ඇත්තට මම අර බහුගුණ ප්‍රතිපායනදී කිව්වා සමහර අවස්ථාවල විකුණුම් සඳහා අපි හිතන් ඉන්න එක්කෙනා විතරක් නෙමෙයි බලපාන්නේ වෙනත් කාරණා බලපාන. අන්නේ කාරණා තමයි මෙතනින් කියවන්නේ. u කියලා. දැන් අපිට අතන විකුණුම් සඳහා මිල විතරක් නෙමෙයි. විචාරණීය ප්‍රමිතිය බලපෑව. පුද්ගල අවශ්‍යතාවයේ බලපාන. අන්න ඒවා ඉටු වෙන්නේ නැහැ. ඒවා නැහැ කියලා අපි උපකල්පනය කරනවා. අපි එහෙම නැහැ කියලා උපකල්පනය කරනවා. මේ u කියන එක බිඳුවයි කියලා අපි උපකල්පනය කරලා x විතරයි y ට බලපාන්නේ කියලා ගන්න. ඒක නිමිත ප්‍රතිපායන සමීකරණයේදී අපි මෙතන u සඳහා අගයක් යෝජනා කරන්නේ. අපි ඒක බිඳුවයි කියලා සලකනවා. ඒක බිඳුව වෙන්නේ අපි විසින් උපකල්පන වගේක් එළඹෙනවා. එක උපකල්පනයක් තමයි දෝෂ මේක අපි දෝෂයේ වශයෙන් සලකන්නේ. මොකද අපි සලකන්නේ y/x විතරයි බලපාන්නේ. වෙනත් කරුණේ අපි සලකන්නේ දෝෂයේ ලෙස. ඒකේ පළවෙනි එක තමයි මේ දෝෂ ප්‍රමාණය සමමිතිකව ව්‍යාප්ත වෙනවයි කියන්නේ. දෝෂ ප්‍රමාණය සමමිතිකව ව්‍යාප්ත වේ කියලා අපි සලකනවා. ඒකේ දෙක අපි සලකනවා දෝෂ ප්‍රමාණයේ අපේක්ෂාව ශූන්‍යයි කියලා. දෝෂ ප්‍රමාණයේ අපේක්ෂාව ශූන්‍යයි කියලා අපි සලකනවා. ඊළඟට අපි සලකනවා දෝෂ ප්‍රමාණයේ විචලතාව. දෝෂ ප්‍රමාණයේ විචලතාව. දෝෂ ප්‍රමාණයේ විචලතාව නියතයි කියලා සලකනවා. ඊළඟට අපි සලකනවා සියලුම x සහ y නිරීක්ෂණ සරල රේඛීයව පවතිනවායි කියලා. x සහ y ඛණ්ඩාංක ඒ කියන්නේ නිරීක්ෂණ ප්‍රතිපායන රේඛාව මත පවතිනවායි කියලා. ප්‍රතිපායන රේඛාව මත. මෙන්න මේ උපකල්පන මත ඉඳලා අපි තමයි මෙන්න මේ සමීකරණය මේ u කියන එක අමතක කරලා ඔය සමීකරණය අපි අරගන්න y සමානයි බීටා නෝට් ධන බීටා 1 x කියලා අපි අරගන්නවා. මෙන්න මේ බීටා නෝට් මෙහිම අරගන්නවා බීටා 1 මෙහිම අරගන්නවා. අරගෙන පුරවකතනය කරනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට
බීටා නෝඩ් බීටා 1 ආදේශ කරාම නම් තමයි නිමිත ප්‍රතිපායන සමීකරණය වෙන්නේ. එතකන් අරක අයිති වෙන්නේ මේ සංගහන ප්‍රතිපායන සමීකරණේ විදියට. දැන් ඔයාලට ඉවල තේරෙනවා. දැන් ඔයාලට තේරුම් ගත්ත පොඩි කාරණාවක්. මොකද කාරණාව? ප්‍රතිපායනීය ලෙස කරන්නේ රේඛීය සම්බන්ධතාවය සඳහා සමීකරණයක් මෙහෙම ලබා ගන්න. ලබාගෙන x වලට අගයක් දාලා y සඳහා අගයක් ලබා ගන්න. ඒකට කියනවා පුරෝකතන කියලා. ඒතර ඇත්තටම පුරෝකතනයන් අවශ්‍ය කරනවා අපිට ව්‍යාපාරයක ඉදිරියට යන්න. සැලසුම් හදන්න. හරි? නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා පෙර සූදානම් වෙන්න මේ පුරෝකතන අවශ්‍ය වෙන. උදාහරණයක් විදිහට ඔයා දන්නවා 20000ක් ප්‍රචාරණය කරාම ඔයාට 6,80,000ක ආදායමක් ලැබෙනවා. ඉස්සෙල්ලාවේ 20000ක ප්‍රචාරණය. ඇත්තටම ඔයාට සමස්ත වේදම ගියේ 1,05,000 නම් ඔයාගේ ගිය පිරිවැය 1,05,000 නම් ඔයාට තියෙන සුද්ධ ලාභය 1,80,000. ඒතර මේක ඔයාට පුළුවන් ව්‍යාපාරයකට යොදවන්න. ඒ වගේම සේවකයන් සතුටු කරන දීමනාවක් දෙන්න. ව්‍යාපාරයට අලුත් යන්ත්‍ර සූත්‍ර ගැනීමද යොදන්න. ඒතර මේක ඇත්තටම 20000ක් ප්‍රචාරණය කරනකොට මේ විදියට එනවයි කියලා පසුගිය දත්තානුව තමයි අපි දන්නේ. නමුත් ඇත්තටම මේක ලැබෙනවද? අපි මේ පුරෝකතනේ ඇත්තටම වෙනවද කියලා හොයලා බලන්න තියෙනවා නීර්ණ සංගුණික කියලා එකක්. ඒකට කියනවා නීර්ණන සංගුණිකය කියලා. මේ සංගුණිකේ භාවිතා කරලා අපි ඒක හොයනවා. මොකද්ද හොයන්නේ? අපේ පුරෝකතනවල නිර්වද්‍යතාවය. මේ සංගුණිකේ පවතිනවා බිඳුවේ සිට 1 දක්වා. මෙයා බිඳුව නම් ඇත්තටම මේ 6,80,000 ලැබෙන්න අපි විසින් සලකපු විචාලන නෙමෙයි බලපාලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රචාරණේ නෙමෙයි බලපාලා තියෙන්නේ. ප්‍රචාරණේ නෙමෙයි අපි කරේ ප්‍රචාරණේනේ. හරියට R වර්ගයේ එක නම් ඒ 6,80,000න් 6,80,000ම ලැබෙන්නේ. බලපාලා තියෙන්නේ ප්‍රචාරණය. මොකද 100%යි. ප්‍රචාරණේ බලපාලා තියෙන්නේ. හැබැයි R වර්ගය කියන එක 0.92ක් ආවොත්. එතකොට 92යි. 6,80,000න් 82කට බලපාලා තියෙන්නේ ප්‍රචාරණය. 82කට. බින්දයකට බිඳු දෙකක් කැපුණා. හරි? 6,800ව 6,800ව 82ක්. 5,50,000 අපිට එනවා 5,57,600. ඒ තමයි 5,57,600. ඇත්තටම ප්‍රචාරණයේ බලපාලා තියෙන මේ ප්‍රමාණයට. ප්‍රචාරණයේ බලපාලා තියෙන මේ ප්‍රමාණයට 5,00,000 ගානක්. අපි ඕකෙන් 6,80,000ක් අඩු කරොත් 1,24,000ක් වෙනවා. මෙයාගෙන් මෙයා අඩු කරොත් ඔයාට එනවා 1,22,400. මෙන්න මේ එන අගය තමයි අර u කියන සැලකුවේ. මේ සමීකරණේ බීටා නෝට් බීටා 1x ධන u කියලා සැලකුවේ වෙනත් කාරණා නිසා ලැබෙනවා 1,22,400. හැබැයි 5,57,600ක් ලැබෙන්නේ අපි විසින් සැලකපු ප්‍රචාරණය මත. අපි දන්නවා 6,80,000ක් ලැබෙනවයි කියන අපිට පුරෝකතනය කරන්න පුළුවන් ඉදිරියේදී. නමුත් ඇත්තටම මෙන්න මේ ප්‍රමාණය තමයි ලැබෙන්නේ. දත්ත විශ්ලේෂණය. 1,22,000ක් ලැබෙන්නේ වෙනත් සාධක. අපිට එතකොට ප්‍රමිතිය කියන සාධකෙත් අපිට මගහැර ගන්න බෑ. මිල කියන සාධකයට අමතරව ප්‍රමිතිය ප්‍රචාරණයේ සාධක අපි රැගෙන යන්න ඕනේ. මේ දෙක අත්තරින්න බෑ. යම් ප්‍රමාණයක් කරන්න ඕනේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ වැඩිම ආදායම ලැබෙන්නේ මිල නිසා. ඒතර මිල විචලනය පැහැදිලිව කාලානුරූපව පාරිභෝගිකයට ගැළපෙන විදිහට කරන්න ඕනේ. ඔය දැනුම තමයි ඔයාගෙන් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ. ඔයා කළමනාකරුවෙක් වශයෙන් ව්‍යාපාරි පුටුවක වාඩි වුණාම සමස්ත
ඉහළ නිලධාරීන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ওই කාරණාව. දැන් ඔයා මේ කාරණාව ඔයා මෙහෙම ඉදිරිපත් කරාම ලොකු සැලැස්මක් හදන්න පුළුවන් සමස්ත නිලධාරී මණ්ඩලයට. ඔයාව සම්බන්ධ කරගෙන. එතකොට මෙන්න මේ නීරණ සංගුණිකේ ලබා ගන්න කොහොමද? මෙන්න මේ පරාසය තියෙන. ඒකටත් සූත්‍ර ගොඩාක් තියෙනවා. නමුත් ඒකට අපි යොදා ගන්නවා මෙන්න මේ සූත්‍රයේ වැඩිපුරම. බීටා 1 අපි ලබා ගන්න මේ දෙක මේ තියෙන මෙතන නම් දෙක. ඒකේ වර්ගයේ ගුණ කරනවා මෙන්න මේ සූත්‍රය. එන සිග්මා x වර්ගය සිග්මා x වල සම්පූර්ණ වර්ගය. විදීම n සිග්මා y වර්ගය සිග්මා y වල සම්පූර්ණ වර්ගය. ඕක තමයි ඔයාට තියෙන දෙවන මේ පාඩමේ දෙවන සංකල්පය. නීරණ සංගුණිකේ හොයන. මේ සූත්‍රයෙන් හොයන අගය බිඳුවේ ඉඳන් 1 අතරට එනවා. මම නැවත කියනවා. නිකමට මේක ආවා 0.3. එතකොට කියන්නේ 130යි. එහෙනම් 6,80,000න් 130. ඒ කියන්නේ මේකේ අපි සැලකුවේ එකක් මිල සැලකුවේ. මේ තියෙන්නේ ආදායම. එතකොට මේක සුළු කරාම ඔයාට එනවා 68,10 3. ඒතර 68,10 3ක් ඔයා බැලුවොත් එනවා 2,04,000. 2,04,000. ඇත්තටම ඔයාට ලැබිලා තියෙනවා ඔයාගේ ලාච්චුවේ 6,80,000. අපි හිතමු තියෙනවයි කියලා. 2,04,000ක් සඳහා විතරයි ඔයා හිතපු විචල්්‍ය බලපාලා තියෙන මිල කියන එක. එතකොට කොච්චර අඩු ප්‍රමාණයක්ද? හරි? 6,80,000න් කොච්චර අඩු ප්‍රමාණයක්? 4,76,000. 4,76,000කට බලපාලා තියෙන වෙනත් හේතු. ප්‍රමිතිය, ප්‍රචාරණය, පුද්ගල අවශ්‍යතාවය තමයි බලපාලා තියෙන්නේ. එතකොට අපි මිල කියන එක නෙමෙයි අපි විචලනය කරන්නේ. වෙනස් වීම වල ලක් කරලා අපි අවධානය වැඩිපුර යොමු කරන්නේ මේ වෙනත් හේතු වලට. අන්නේ හේතු හඳුනා ගන්න. හඳුනාගෙන ඒවා තමයි දිගටම රැගෙන යන්නේ. මිලත් වැදගත්. මොකද 2,04,000ක් ලැබිලා තියෙනවා. ඒ නීරණ සංගුණික 0.3 වුණා නම් ඔන්න ওই විදිහටයි අපි උත්තරය දෙන්නේ. නීරණ සංගුණික 0.92 වුණා නම් උත්තරය දෙන්නේ මෙහෙම. මෙතෙන්දී අපි සලකපු විචල්්‍ය තමයි බලපාලා තියෙන ආදායම වැඩිපුර. විනත් ඒවා නෙමෙයි. මෙතෙන්දී විනත් ඒවා බලපාලා. අපි විනත් ඒවා සලකන්නේ දෝෂීය වශයෙන්. ඒත් මේකේ තුන්වෙනි පියවරක් තියෙනවා පුතේ. මොකද්ද තුන්වෙනි පියවර? පියවරවල තුනයි මේ පාඩමේ තියෙන්නේ. තුන්වෙනි පියවර තමයි සහසම්බන්ධතාව කියන සංකල්පය. තුන්වෙනි පියවර තමයි සහසම්බන්ධතාව. මොකද්ද මේ සහසම්බන්ධතාව කියන්නේ? මේ විචල්්‍ය දෙකක් අතර තියෙන සහසම්බන්ධතාවයේ සරල රේඛීව සමීකරණයකින් ප්‍රතිපායනය මගින් ලබා ගන්නවා. එන සහසම්බන්ධතාවයේදී වෙන්නේ මොකක්ද? මේ දෙක අතර තියෙන බැඳීම මොන වගේද කියන්නේ? ගහට පොත්ත වගේ බැඳීම. සමහර දේවල් තියෙනවා අත්‍යවශ්‍යයෙන්ම ඒ බැඳීම කියන එක මත තමයි ඒක ඉස්සරහට යන්නේ. දැන් ඔයා පාසලට යන්න ඔයාට ආසාවක් ඇති වෙන්නේ. ආසාව මත තමයි ඔයා පාසල් යන්නේ. ඔයාගේ හිතවත්මය පාසල් එන්නේ නැත්නම් ඔයා එදාට පාසල් යන්නේ නැහැ. ඒක තමයි බැඳීම කියලා කියන්නේ. ඉතින් මේක විචල්්‍ය දෙකක් අතරත් අපි හොයලා බලන්න. මේක ක්‍රම දෙකකට හොයලා බලන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මේක හොයලා බලන්න තියෙන ක්‍රමයක් තමයි පස්තාරිකව බලන්න පුළුවන්. කොහොමද පස්තාරිකව බලන්නේ? ඒ ක්‍රමයක් පස්තාරිකව බලන්න. පස්තාරිකව බලන්නේ මොන විදියටද? පස්තාරිකව බලන්න. පස්තාරිකව බලනවා. ඊළඟට බලනවා සංගුණකය භාවිතයෙන්. සංගුණක භාවිතයෙන් බලනවා. එතකොට මේ සහසම්බන්ධතාවය ආකාර දෙකකින් ඉදිරිපත් කරනවා. එකක් තමයි අපිට ලැබෙන සැබෑ දත්ත එලෙසම පාවිච්චි කරනවා. අනිත් එක තමයි අපිට ලැබෙන සැබෑ දත්ත තරාවන් බවට පත් කරනවා. ඒ කියන්නේ රෑන්ක් එකක් බවට පත් කරනවා. ක්‍රම දෙකටම පුළුවන්. පස්තාරිකව අපි ඉස්සෙල්ලා බලමු. පස්තාරිකව මේක බලනකොට පස්තාර වර්ග සල්ල රේඛීයව තියෙන පස්තාර කීපයක් තමයි පුතේ අපිට අඳින්න වෙන්නේ. සල්ල රේඛීයව තියෙන පස්තාර කීපයක් තමයි අපිට අඳින්න වෙන්නේ.
අපි ඒ කියන්නේ අපි මෙහෙම බැලුවම අපිට එනවා අපිට පුළුවන් සලකන්න මෙන්න මේ විදිහට. එකක් තමයි මෙන්න මෙහෙම සරල රේඛීවම ගමන් කරන එක. ওই විදිහට. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපි මේක අපි සලකනවා මේක අපි ගත්තොත් එimhe සරල රේඛී බවටම ළඟයි. මේ x මේ y. මේ x මේ y. මේ x මේ y. මේ සියල්ලම සලකන්නේ ධන රේඛීය කියලා. මේක මේ සියල්ලම සලකන්නේ ධන රේඛීය කියලා. ධන x පැත්තට අගය වැඩි වෙනකොට y පැත්තටත් අගය වැඩි වීමක් තියෙනවා. ඒක කියන්නේ අනුලෝමයි. එක් විචල්‍යයක් වැඩි වෙන විට අනිත් විචල්‍ය වැඩි වෙනවා නම් අනුලෝමයි. දැන් පුතේ අපි ගත්තොත් එහෙම x වලාගේ 2යි y වලාගේ 5යි 3යි 8යි 4යි 9යි 5යි 12යි x වැඩි වුණා y වැඩි වුණා. බලන්න x මෙහෙම වැඩි වෙනකොට y වැඩි වෙනවා. මේකට කියන්නේ ධන සම්බන්ධය. ඒ කියන්නේ අනුලෝමයි. x අඩු වෙනකොට මේ 5ේදී 12යි 4ේදී 9යි y අඩු වෙනවා. 3ේදී 8යි. මේක අනුලෝම සම්බන්ධය. මෙන්න මේක x 10යි හරි x 10යි y 30යි x 8යි y 20යි x 4යි y 12යි x 1යි y 5යි. එහෙනම් මේ x වැඩි හරි x 18යි x 24යි x 30යි x වැඩි වෙනකොට 10 18 24 30 y කියන එක වැඩි වුණා 30 20 12 15. එතකොට ඒක ඉන්නේ පල්ලෙහාට අඩු. මේ බලන්න x මුලින්ම x වලාගේ 10ේදී y 30යි 10යි x වලාගේ 18ේදී y 20යි. අර පහලට එනවා. මේකට කියන්නේ ඍණ සම්බන්ධයක්. ඒ කියන්නේ ප්‍රතිලෝමයි. එක විචල්‍යයක් වැඩි වෙනකොට අනෙක් විචල්‍ය වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. මේක අනුලෝම සම්බන්ධයක්. එක විචල්‍යයක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. x වැඩි වෙනකොට y අඩු වෙනවා. එහෙම නැත්නම් y වැඩි වෙනකොට x අඩු වෙනවා. ඒකට කියන්නේ ප්‍රතිලෝම ඍණ සම්බන්ධය. අනුලෝම සම්බන්ධ වලට කියන්නේ ධන. ප්‍රතිලෝම සම්බන්ධ වලට කියන්නේ ඍණ. සාමාන්‍යයෙන් ප්‍රතිලෝම සම්බන්ධයක් ගැන කිව්වොත් ගයක් හදන මිනිසුන් 5 දිනකට දින 10ක් යනවා. මිනිසුන් 8 දිනෙක් දැම්මොත් දින ගාන අඩු වෙනවා. මිනිසුන් 10 දිනෙක් දැම්මොත් තවත් දින ගාන අඩු වෙනවා. මිනිස් පැය ගාන වැඩි වෙනකොට ඒ කාර්ය සඳහා ගත වන කාලය අඩු වෙනවා. අන්න ප්‍රතිලෝම සම්බන්ධය. ඒකට අපි කියනවා ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් අනුලෝම සම්බන්ධයක් ගත්තා. අනුලෝම. හරි? එතකොට අපි මෙන්න මේ විදිහට ගන්න පුළුවන් අනුලෝම සම්බන්ධය. එක පොතක් මිල සල්ලි වලට ගන්න යන වියදම රුපියල් 10 නම් පොත් දෙකකට 20යි. පොත් තුනකට 30යි. පොත් පහකට 50යි. ඒතර පොත් ගණනත් වැඩි වෙනවා මිලත් අතින් යන වියදමත් වැඩි වෙනවා. ඒක අනුලෝමයි. ඒතර පොතේ මෙතන තියෙන සම්බන්ධයේ පස්තාරිකව මේ ලක්ෂ ටික ලකුණු කරාම x සහ y අගය ඔහොම එනවා. එහෙනම් මේකට අපි කියනවා පරිපූර්ණ කියලා. පරිපූර්ණ ධන රේඛීය සම්බන්ධය. මෙතන තියෙන්නේ ප්‍රබල ධන රේඛීය සම්බන්ධය. මෙතන තියෙන්නේ දුබල ධන රේඛීය සම්බන්ධය. මේක පරිපූර්ණ ධන රේඛීයයි ප්‍රබල ධන රේඛීයයි දුබල ධන රේඛීයයි. හරි මේක අනිත් පැත්ත. ඔකේ අනිත් පැත්තට පුතේ රේඛා ටික අපි ඇඳුවා. මෙන්න මේ අතට. නෝන. මේක අපිට මෙහෙම ඇඳුවා. ඒ කියන්නේ අපි මේ සඳහා
මෙන්න මෙහෙම. හරියටම සරල රේඛාවක්. සරල රේඛාවක් තියෙනවා නමුත් පොඩ්ඩක් චූටි වෙනසක් තියෙනවා. විශාල වශයෙන් පල්ලෙහාට එන්නේ නමුත් විශාල වශයෙන් වෙනසක් තියෙනවා. හරි. පුතේ මේක අපි සලකන්නේ පරිපූර්ණ ඍණ රේඛීය ලෙස. ප්‍රබල ඍණ රේඛීය ලෙස. දුබල ඍණ රේඛීය ලෙස අපි සලකනවා. ඉතින් අපිට මෙහෙම පස්තාරිකව ඇඳලා අපිට අදහසක් ගන්න පුළුවන්. මෙහෙම දෙන පස්තාර වලට අපි නමක් කියනවා විසිරිතිත් සටහනක් කියලා. විසිරිතිත් සටහනක් ඇඳලා පුතේ අපිට මෙහෙම අරගන්න පුළුවන් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. හැබැයි මේක අපිට සංකීර්ණ ක්‍රියාවලිය. පස්තාරික නිරූපණය කියන්නේ සංකීර්ණ වැඩ. මේක සංගුණකයක් වශයෙන් අපිට හොයන්න පුළුවන්. මේ සංගුණකය ආකාර දෙකකින් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි මේ විචල්්‍ය දෙකේ සැබෑ අගයන් පාවිච්චි කරලා ඒක අපි R වශයෙන් හඳුන්වනවා. ඒකට කියනවා සහසම්බන්ධතා සංගුණකය කියලා. සහසම්බන්ධතා සංගුණකය. සංගුණකය ලෙස අපි හඳුන්වනවා. මේක සිම්පල් R වලින් අපි දක්වනවා. මේ සංගුණකේ පවතිනවා මෙන්න මේ පරාසය. ඍණ 1යි ධන 1යි අතර. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක් ඇන්දොත් මේ සංඛ්‍යා රේඛාවේ අපිට ගන්න පුළුවන් අගයන් තියෙනවා. ඒ තමයි මෙතන බිඳුව, මෙතන ඍණ 1, මේ ධන 1. මේ පරාසය ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඍණ පැත්තට આવොත් ප්‍රතිලෝමයි ඍණ සහ සම්බන්ධය. ධන පැත්තෙන් આવොත් අනුලෝමයි අනුලෝම සම්බන්ධයක් කියන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ ධන සම්බන්ධයක් කියලා. එතකොට ඒක අනුලෝමයි. මේ R සඳහා ලැබෙන අගේ විශේෂත්වයක් තියෙනවා. ඍණ වේවා ධන වේවා. R වලට આવොත් එහෙම R සඳහා අපිට આવොත් මෙහෙම අගයක්. R වලට ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. ඕන අගයක් આવොත් එහෙම. 0.75ට වැඩි අගයක්. අපි ඒක සලකන්නේ ප්‍රබල කියලා. ප්‍රබල ධන නම් ධන ඍණ නම් ඍණ රේඛීයයි කියලා සලකනවා. ප්‍රබල රේඛීය. ධන නම් ධන ඍණ නම් ඍණ. ප්‍රබල රේඛීයයි කියලා සලකනවා. R වල අගය මේ අගය 0.75 සිට 0.25 දක්වා අඩු වුණොත් අපි ඒකට කියනවා දුබල රේඛීයයි කියලා. ධන නම් ධන ඍණ නම් ඍණ. R වල අගය ඔයාට එනවා 0.25ට අඩු. අපි කියනවා රේඛීය සම්බන්ධයක් නැහැ කියලා. රේඛීය සම්බන්ධයක් නැත්නම් පස්තාරේ හැදෙන්නේ පුතේ මෙන්න මේ විදිහට. ලක්ෂ ටික. එක තැන කිසිම ඔන්නෝම සම්බන්ධයක් පෙන්වනවා. මේක අපිට කිසිම හැඩතලයක් නැහැ. වැඩිවීමක්ද අඩුවීමක්ද නැහැ. මේකට කියන්නේ රේඛීය සම්බන්ධයක් නැහැ කියලා. මේ පාඩමේ අපි ගන්නේ රේඛීය සම්බන්ධය විතරයි පුතේ. එතකොට මේ රේඛීය හරි සම්බන්ධයක් නැහැ කියලා කියනවා. සම්බන්ධයක් නැත. එහෙනම් ඔයාට යම් විදියකින් ඔයාට මෙහිම අගයක් එනවා. යම් විදියකින් ඔයාට එනවා R වලට 0.75ට වැඩි. එහෙනම් ඔයා කියන්නේ R වලට එන්නේ 0.8. එහෙනම් ඔයා කියන 0.8 නිසා මේක ධන නිසා ධන ප්‍රබල රේඛීය සම්බන්ධයක් තියෙනවා. ඍණ නම් ඍණ මෙයා ඍණ වුණොත් ඍණ ප්‍රබල රේඛීය සම්බන්ධයක් තියෙනවා. R වලට ඔයාට එනවා ධන 0.6ක්. ඔයාට 0.6 ආවොත් දුබල ධන රේඛීය සම්බන්ධයක් තියෙනවා. ඍණ ආවොත් දුබල ඍණ රේඛීය සම්බන්ධය. R වලට එනවා 0.2. ඔයා කියන රේඛීය සම්බන්ධයක් නැහැ කියලා. R වලට බිඳුව එනවා. එතකොටත් කියන්නේ රේඛීය සම්බන්ධයක් නැහැ කියලා කියනවා. R වලට එකක් එනවා. එහෙනම් මේ විදිය. ධන නම් පරිපූර්ණ ධන රේඛී, ඍණ නම් පරිපූර්ණ ඍණ රේඛී. එතකොට මේ R සඳහා මෙන්න මේ
අගය දෙක අතර අගයක් එන්නේ. දැන් ප්‍රශ්නේ අපි කොහොමද මේක ලබා ගන්නේ? කොහොමද අපි මේක ලබා ගන්නේ? ඒ සඳහා ඔයාට ආකාර දෙකක් තියෙන පුතේ. ඒ සඳහා ඔයාට යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණක. විචල්්‍ය දෙකේ දත්ත වලට අදාළව ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණක. ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණක. ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයා යොදාගන්නේ සැබෑ දත්ත. සැබෑ දත්ත. තව තියෙනවා තරා සහසම්බන්ධතා සංගුණක. තරා සහසම්බන්ධතා සංගුණකය. ඔකට මේකට අපි යොදාගන්නේ තරා ආගයන් රෑන්ක් කරපු තරා ආගයන්. මොකද්ද මේ සැබෑ ආගයන් කියන්නේ? x සඳහා y සඳහා දහස් වලින් දසදහස් වලින් අපි දුන්න ඉස්සෙල්ලා මම පුතාට ආගයන් ටික. රුපියල් 2000ක ප්‍රචාරණයක් කරනවා 3000ක කරනවා 5000ක කරනවා 8000ක කරනවා 40000ක් ලැබෙනවා 60000ක් ලැබෙනවා හරි දසදහස්ෙන් විතර 6යි දාන්නේ 7000ක් ලැබෙනවා 9000ක් ලැබෙනවා එතන මේක සැබෑ දත්ත සැබෑ දත්ත මොනවාද මේ තරාගත කරනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට පුතේ A B C D E කියලා ඉන්නවා තරංගයකට සහභාගී වෙන අංක යොදපු ක්‍රීඩකයන් 5 දෙනෙක්. හරි? පන්ති කියන්නේ. ඔයාගේ ක්‍රීඩා ගුරුතුමිය මේකට රෑන්කින් දෙනවා. මොනවද රෑන්කින්? එයා කියනවා අනිවාර්යයෙන්ම එයා දන්නවා මේක ස්ථිරවම B පළවෙනිය වෙනවා. මෙයා දෙවෙනිය වෙනවා. මෙයා තුන්වෙනිය වෙනවා. මෙයා හතරවෙනිය වෙනවා. පස්වෙනිය වෙනවා. ඒ තමයි ගුරුතුමිය විසින් දුන්න රෑන්ක් එක තරාව. තරඟයේ පවත්වන ක්‍රීඩකයන් ලැබූ ස්ථාන. මෙයා හරියටම එක වුණා. හැබැයි මෙයා දෙක වෙලා මෙයා තුන වුණා. හතර පහ හරියටම ආවා. දැන් ගුරුතුමිය විසින් ලබා දුන්නු රෑන්ක් එකයි ලැබුණු සැබෑ අගයයි අතර තියෙන එකඟතාවය සහ සම්බන්ධතාවය හොයලා බලන්න පුළුවන්. ඒකට කියනවා තරා සහ සම්බන්ධතා සංගුණක කියලා. ඒකෙන් මේක හොයලා බලනවා. ප්‍රබල හැකියාවක්ද ගුරුතුමියට තියෙන දුබල හැකියාවක්ද කියන ශාස්ත්‍ර කිව්වම මේක හරි වැරද්ද වෙනවා වගේ තමයි. ඉතින් මේක සංඛ්‍යාන විද්‍යානුකූලවයි බලන්නේ. අන්න ඔය විදියට අපිට මේ සහ සම්බන්ධතාවයන් දෙක අපිට පුළුවන් ලබා ගන්න. මෙන්න මේක හා මේක. හැබැයි දුවේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකෙදි අපි උදා ගන්න සූත්‍ර වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි මේ සූත්‍ර වර්ග දෙක. එකක් තමයි ගුණිත ගුණ සහ සම්බන්ධතා සංගුණික අපි යොදාගන්නේ R කියලා. මෙන්න මේ සූත්‍රය. යොදා ගන්න in sigma xy sigma x sigma y in sigma x වර්ගය in sigma x වල සම්පූර්ණ වර්ගය in sigma y වර්ගය sigma y වල සම්පූර්ණ වර්ගය. ඉතින් ඔය දෙක අපි පාවිච්චි කරනවා. ඕකෙදි මෙන්න මේ වර්ගමූල එනවා. මේක සුළු කරලා එන උත්තරය තමයි අර r කියන එක ඍණ 1යි ධන 1යි අතර අගයක් එන්නේ. ඍණ 1 වෙන්නත් පුළුවන් ධන 1. ඍණ 1 නම් පරිපූර්ණ ඍණ රේඛීයයි. ප්‍රතිලෝම. ධන 1 නම් පරිපූර්ණ ධන රේඛීයයි. ඒ වගේ මේක හොයන්න පුළුවන් පුතේ අපිට එක ඍණ 6යි සිග්මා d වර්ගය n වර්ගයේ ඍණ 1 කියලා. මේක හොයන්න පුළුවන්. ඒතර මේ අගයක් පවතින්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම මේ තරාවලදී පුංචි දෙයක් කියලා දෙන්න ඕන අපිට මේම 80 60 85 90 70 52 තව අගයන් ටිකක් තියෙනවා 44 56 62
91 75 30 අපිට මේ ආගයන් එලෙසම පාවිච්චි කරලානේ පුතේ අපි මේ ගුණිත ගූර්ණ හොයන්නේ. මේ ටික එලෙසම පාවිච්චි කරනවා. අපිට මේවා රෑන්ක් කරලා ගන්න පුළුවන්. මේක රෑන්ක් කරනකොට මට දෙන්න පුළුවන් වැඩි මේකට 1. මෙයාට 2. මෙයාට 3. මෙයාට 4. මෙයාට 5. මෙයාට 6. ඒතර මෙයා අපි සලකන්නේ රෑන්ක් 1 කියලා. රෑන්ක් 1 1. රෑන්ක් 1 2 සඳහා දෙන්න පුළුවන් මට මෙයා 1. මෙයා 2. මෙයා 3. මෙයා 4. මෙයා 5. මෙයා 6. එතකොට ඕකේ මේ R1 R2 කියලා එන ඔයාට 3 5 2 1 4 6. රෑන්ක් 1 2 එනවා 5 4 3 1 2 6. මේ අගයන් පාවිච්චි කරලා වාට පුළුවන් මේකේ මේ D කියලා කියන්නේ පුතේ D කියලා කියන්නේ මේ දෙකේ වෙනස R1 ඍණ R2. 3න් 5ක් ඍණ 2යි 5න් 4ක් ධන 1යි 2න් 3ක් 1යි 1න් 1ක් බිඳුවයි 4න් 2ක් ඍණ 2යි ධන 2යි 6න් 6ක් බිඳුවයි. ඔය විදිහට පුතේ ඒකේ වර්ගය දැන් 2 වර්ගය 4යි 1 වර්ගය 1යි 1 වර්ගය 1යි බිඳුව වර්ගය බිඳුව 2 වර්ගය 4යි බිඳුව වර්ගය බිඳුව. ඔය විදිහට අපිට ඔය එකතුව තමයි මෙතන තියෙන්නේ. අපිට ඔහොම යන්න පුළුවන්. එහෙනම් මේ සඳහා තියෙන සූත්‍ර දෙක තමයි පුතේ ඔය. එහෙමනම් ඕකෙන් තමයි පුතේ අපි R වල අගේ ගණනය කරන්න යොදාගන්නේ. දැන් එතකොට දැන් අපි මොකක්ද දැන් ඔයා දන්නේ? දැන් ඔයා කරුණු තුනක් ගැන ඔයා දැනගත්තා. මොනවාද කරුණු තුන? එක කරුණක් මෙන්න කරුණු තුන මගේ. හරි. එක කරුණක් ප්‍රතිපායන සමීකරණය ගොඩනගලා ප්‍රතිපායනය කියන සංකල්පය. ප්‍රතිපායන සමීකරණය ලබා ගන්න එක. ඒකෙදී ඔයා බීටා නෝට් බීටා 1 හා බීටා නෝට් හොයනවා. ඒකේ සූත්‍රය n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y n සිග්මා x වර්ගය ඍණ සිග්මා x වල සම්පූර්ණ වර්ගය. ඕක හොයලා පුරෝකථනය කරන එක තමයි පළවෙනි එක. ඊළඟට නීර්ණන සංගුණකය. පුරෝකථන වල නිර්වද්‍යතාව සංගුණකය. ඒක අපි හඳුන්වනවා R කියලා. වර්ගය කියලා හඳුන්වනවා. එතන මේ ප්‍රතිපායන සමීකරණය අපි හඳුන්වනවා y සමානයි බීටා නෝට් ධන බීටා 1 x කියලා. ඒක හඳුන්වනවා. මේකේ බීටා නෝට් හොයනවා සිග්මා y බෙදීම n ඍණ බීටා 1 සිග්මා x බෙදීම n කියලා. නීර්ණ සංගුණික කියන මේ R වර්ගය ලබා ගන්නවා. මෙතනින් ආපු බීටා 1 වර්ග කරනවා. වරහන් මෙන්න මෙයාව පුතේ ඔයා ලියන්නේ. මේ දෙන්නව ලියන්නේ මෙතන. n සිග්මා x වර්ගය සිග්මා x වල සම්පූර්ණ වර්ගය. n සිග්මා y වර්ගය සිග්මා y වල සම්පූර්ණ වර්ගය. ඒක තමයි පුතේ ඔයා ලියන්නේ. ඒතර මෙතන හොයලා මෙන්න මේ අගයන් දෙක මෙතනට ගන්න පුළුවන්. එක්ක නීර්ණ සංගුණිකදී හොයපු මේ අගයන් දෙක මෙයා නීර්ණ සංගුණේ හෙව්වට පස්සේ ආයට මේක අහනවනම් මේ අගයන් දෙක ගන්න පුළුවන් මෙතනට. ඒතර කරදරයක් නැහැ. තවත් දෙයක් බලන්න පුතේ. ඔයාට බීටා 1 වලට යොදාගත්ත n සිග්මා xy සිග්මා x සිග්මා y තමයි මෙතන තියෙන්නේ. මේ දෙන්න බීටා 1 හොයපු අගයන් විදිහට ගන්න පුළුවන්. ඒතර සූත්‍ර මෙච්චර තිබුණට මේ සූත්‍ර තරම් ලොකු භාවිතයේ ලොකු කරදරයක් නැහැ සුළු කිරීමට යොදා ගන්න. එතකොට ඔයාට තියෙන මාතෘකාව යටතේ මේ තමයි එක. මේ තමයි එක පුතේ. පළවෙනි එක. මේ තමයි දෙවෙනි එක. මේ සූත්‍ර ටික. මේ තමයි තුන්වෙනි එකට සූත්‍ර ටික. ඒතර මේ ටික තමයි ඔයා මුළු පාඩමේම පවතින්නේ. ඒතර උසස් පෙළ කරන ළමයෙකුට ලකුණු 15කට ළඟා වෙන්න පුළුවන් ප්‍රමාණයක් පළවෙනි පේපර හා දෙවෙනි පේපර. මේ දැනුම තමයි පාවිච්චියට ගැනීම. සූත්‍රවලදී එකම දේවල් යෙදෙන බව පේන පුතේ. මෙයාම තමයි මෙතන ඉන්නේ. ඒතර මෙතන 500 ආවනම් මෙතන 500 දාන්න පුළුවන්. මෙයාට 400 ආවනම් මෙතනට ඔයාට 400 දාන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම්
ප්‍රතිපායනය කියන පාඩමේදී පුතේ ඔයාට තියෙන්නේ මොකද්ද? ප්‍රතිපායනය හා සහසම්බන්ධතාවයේදී පළවෙනි දේ තමයි පුතේ ප්‍රතිපායනය කියලා කියන ප්‍රතිපායනය කියන දේ ලබා ගැනීම. දෙක තමයි නීරණ සංගුණක ගණනය කිරීම. මෙතන ප්‍රතිපායන සමීකරණ ලබා ගැනීම, නීරණ සංගුණක ගණනය කිරීම. තුන තමයි සහසම්බන්ධතාව ගණනය කිරීම. සහසම්බන්ධතාවයේ ගණනය කිරීම. මේ කාරණා තුන තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට පුතේ දැන් අපි කොහොමද කියලා බලමු. මෙන්න මේකට ගැටලුවකින් අපි මේක බලමු. මම ඔයාලට ගැටලුවක් ඉදිරිපත් කරනවා මෙහිම. ගැටලුවක් ඉදිරිපත් කරනවා. මේ ගැටලුව තමයි ප්‍රචාරණ වියදම x වාර්ෂික ආදායම y. වාර්ෂික ආදායම y. ඔයාට මෙම අගයන් දීලා තියෙන්නේ දහස් වලින්. මේ අගයන් දීලා තියෙන්නේ දසදහස් වලින්. එතකොට මේකෙදි ඔයාට දීලා තියෙන අගයන් ටික අපි බලමු. හරි? අගයන් ටික බලමු. මොනවාද මේකේ තියෙන අගයන්? අපිට දීලා තියෙන පුතේ ඒගොල්ලෝ රුපියල් 2000ක ප්‍රචාරණයක් කරලා 3000ක ප්‍රචාරණයක් කරලා 5000ක ප්‍රචාරණයක් කරලා 4000ක ප්‍රචාරණයක් කරලා 10000ක ප්‍රචාරණයක් කරලා ඊළඟට කරලා තියෙන 6000ක ප්‍රචාරණයක්. අපි හිතමු මේ වාර්ෂික ආදායමනේ පළමු වසරේ කරලා තියෙන 2000ක ප්‍රචාරණයක් 3000ක ප්‍රචාරණයක් 5000ක ප්‍රචාරණයක් කොයි විදිහට. දැන් ලැබිච්ච වාර්ෂික ආදායම 10000 වලින් 10000 20ක් ලක්ෂ 2යි. හරි. ඊළඟට හරි 25යි. ඒ කියන්නේ මෙතන දීලා තියෙන 20ක්. ඒ ලක්ෂ 250000. ඒකට මොකද 10000 25න්නේ. හරි. ඊළඟ 10000 35. 350000යි. 10000 3ක්. 30ක්. ඒ කියන්නේ ලක්ෂ 3යි. හරි. ලක්ෂ 4යි. ආපහු වර්ධීලා තියෙන ලක්ෂ 30ක්. මෙන්න මේ දත්ත භාවිතා කරලා ඔයාලට පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම. ප්‍රචාරණ වියදම මත වියදම x මත වාර්ෂික ආදායම y දැක්වෙන සමීකරණය ප්‍රතිපායන සමීකරණය ලබා ගන්න ඔයාට කියනවා. එතකොට ඔයා ලබා ගන්නේ x මත y ප්‍රතිපායන සමීකරණය x මත y. එහෙනම් කොහොමද අපි ඒක ලබා ගන්නේ? බලමු අපි. ඒතර x මත y ප්‍රතිපායන සමීකරණය. ප්‍රතිපායන සමීකරණය. ඒතර y hat සමානයි බීටා නෝට් ධන බීටා 1 s කියලා ගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා බීටා 1 හොයන සමීකරණය. බීටා 1 හොයන්නේ n සිග්මා xy දින සිග්මා x සිග්මා y n සිග්මා x වර්ගය සිග්මා x වල සම්පූර්ණ වර්ගය කියලා දාන්න. ඒතර දැන් ඒ සඳහා අපිට අවශ්‍ය කරන කරුණු තියෙනවා පුතේ. දැන් අපි මේ කරුණු ටික ලබා ගන්න තමයි යන්නේ. එතකොට මොනවාද කරුණු?
මෙන්න මේකේ ඔයාලට ලබා ගන්න පුළුවන් එක කරුණක් තමයි x ඊළඟට y ඊළඟට xy x වර්ගයේ y වර්ගය. මේක තමයි අර ගන්න පුළුවන් කරුණ. x වර්ගයේ y වර්ගය. එතකොට කරුණ මේ x ඉතින් මෙන්න එනවා ඔයාලට x වලාගේ මෙන්න එනවා y වලාගේ මෙන්න එනවා xy වලාගේ මෙන්න එනවා x වර්ගය මෙන්න එනවා y වර්ගය. ඔබට x වල ආගේ වලට මොනවාද එන්නේ? x වල ආගේ 2 එනවා 3 එනවා 5 එනවා 4 එනවා 10 එනවා 6 වෙනවා. හරි? ඔන්න ඔය විදිහට එනවා. y වල ආගේ 25 එනවා 20 එනවා 25 එනවා 35 එනවා 30 එනවා 40 එනවා 30 වෙනවා. එතකොට ඔන්න ඔහම අගයන් ටික එනවා. දැන් පුතේ මේක ඔයා xy වැඩි කරනවා. දෙවරක් 20 40යි. තුන් වරක් 25 75යි. ඔයා ඊළඟට මෙතන 175යි. 120යි. 400යි. 180යි. x වර්ගය 2 වර්ගය 4යි 3 වර්ගය 9යි 25යි 16යි 100යි 36යි y වර්ගය 400යි 625යි 1225යි 900යි 1600යි 900යි. तर ඔයාට එනවා x වල එකතුවක් එන x වල එකතුව 30ක් එනවා මෙතන. මෙතන එනවා ඔයාට 180ක් එකතු කරොත්. මෙතන එනවා 990. මෙතන එනවා 1090. 190. මෙතන එනවා 5625. මේ දත්ත ටික ඔයා වෙනම පෙළ ගැස්සුවොත් මේකේ n සමානයි 1 2 3 4 5 6 සිග්මා x සමානයි 30යි සිග්මා y සමානයි 180යි සිග්මා xy සමානයි 990යි සිග්මා x වර්ගය සමානයි 190යි සිග්මා y වර්ගය සමානයි 5625යි. මෙන්න මේ දත්ත තමයි ඔයා පාවිච්චි කරන බීටා 1 හොයන්න. ඒතර බීටා 1 ඔයාට ලැබෙනවා in sigma xy 6 වැඩි sigma xy වලට දානවා ඔයා 990 වෙන sigma x වලට දානවා 30 sigma y වලට දානවා 180 ඔයා ඉරකින් මේක සම්බන්ධ කරනවා in කියන්නේ 6යි sigma x වර්ගය දානවා ඔයාට 190 ඉන ඔයා දානවා sigma x වල වර්ගය sigma x වල වර්ගය කියන්නේ s කියලා කියන්නේ 30 වර්ගය මේක සුළු වුණාම ඔයාට එනවා ඔය ටික සුළු වුණාම එනවා මෙතන 540 උඩ එනවා මෙතන සුළු වුණාම එනවා 240 අවසන් උත්තරේ එනවා ඔයාට 2.25 එහෙනම් බීටා 1 වලගේ 2.25 බීටා නෝට් වලගේ ඔයාට එනවා සිග්මා y බෙදීමෙන් දින බීටා 1 සිග්මා x බෙදීමෙන් ඒක සිග්මා y කියලා කියන්නේ පුතේ ඔයාට එනවා 180 බෙදීම in 6යි බීටා 1 එනවා 2.25යි සිග්මා x වලට ඔයාට එනවා 30යි
30 බෙදීම 6. ඕක සුළු කරාම පුතේ ඔයාට එනවා 18.75. මේ ඔක්කොම ටික සුළු කරාම එනවා 18.75. එහෙනම් ඔයාලට දැන් පුළුවන් ලියන්න x මත y ප්‍රතිපායන සමීකරණේ y hat බීටා නෝට් වලගේ 18.75යි 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 ධන බීටා 1 වලට එනවා 2.25යි x කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට සමීකරණය ගොඩනැගෙන්නේ. මේ තමයි ප්‍රචාරණ වියදම් මත වාර්ෂික ආදායම දැක්වෙන ප්‍රතිපායන සමීකරණ. හරි? ප්‍රතිපායන සමීකරණ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ. හැබැයි දැන් අපින් ඒගොල්ලෝ දෙවෙනුව පුරෝකථනයක් අහනවා. දැන් ඔයාලගේ සමීකරණේ තියෙනවා. මම මෙන්න මේ ටික මකලා දානවා. හරි? ඒගොල්ලෝ දෙවෙනුව අපෙන් අහන දේ බලමු. හරි? දෙවෙනුව අහනවා මෙන්න මෙහෙම. ඒගොල්ලෝ අහනවා පුරෝකථනයන් ගැන අහන්නේ. ඒ තමයි මොකද පුරෝකථනය ගැන ඔයාගෙන් අහන්නේ? දැන් ඔයාලක x මත y ප්‍රතිපායන සමීකරණ තියෙනකොට මතක තියාගන්න පළවෙනි එකේ x මත y ප්‍රතිපායන සමීකරණය. x මත y ප්‍රතිපාය කියන්නේ ප්‍රචාරණ වියදම් මත වාර්ෂික ආදායම. ප්‍රතිපායන සමීකරණය. y hat සමානයි ඔයාට ආව 18.75 18.75 ධන 2.25x x කියලා ඕක තමයි ප්‍රතිපායන සමීකරණය. ප්‍රශ්නාංක 2 ඔයාගෙන් අහන ප්‍රශ්නාංක 2 ඔයාගෙන් අහනවා දැන් මේ 2000 3000 5000 10000 එහෙමනේ කරලා තියෙන්නේ යම් විදියකින් හරි 20000ක ප්‍රචාරණයකින් ලැබෙන ආදායම. එතකොට පුතේ ඔයා x වෙනුවට දාන්න ඕන 20000. x වෙනුවට දාන්න ඕන 20000. මෙතන 20000 දාන්නේ මේක ඌණණය කරනවා රෙඩියුස් කරනවා. මොකද මෙතන අගයන් තියෙන්නේ මේ 2002 3000 10න් බෙදලා 3. එහෙනම් අපි ආදේශ කරන්නේත් එහෙමයි. එතකොට මේක අයින් කළා මෙතන 20. දැන් සමීකරණයට ආදේශ කරනවා y hat 18.75 ධන 2.25 x වෙනුවට 20 දාන්න. එතකොට ඕක පුතේ සුළු කරාම 45ක් වෙනවා මෙතන. මෙතන 18.75. මේක එකතු කරාම පුතාලට එනවා 63.75. 63.75. ඒ කියන්නේ දසදහස්. දසදහස් වලින් එනවා. ඇත්තම අගය ගත්තොත් එයාට එනවා 63.75. 10න් ගුණ කරනවා. එතකොට ඔයාට එනවා ස්ථානීය අගය ඔයාට පයින්න ඕන මෙයා එහාට යන්න ඕන ස්ථාන 4ක් 63යි 75යි තව 2ක් රුපියල්. ඊනම් ඔයාට 6,37,500 ඔයාට ලැබෙනවා. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් රුපියල් 20000ක ප්‍රචාරණයකින් හයලක්ෂ 37,500ක ආදායමක් ලැබෙයි. මේක තමයි පුතයාගේ මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක ඉදිරියේදී වෙන්න පුළුවන් දෙයක්. ඉදිරියේ තමයි මේ ප්‍රචාරණය කරන්නේ. මේක මේ තියෙන පුතේ ආයතනීය තුල තියෙන දත්ත. ආයතනීය තුල තියෙන දත්ත. ඒ ඇසුරෙන් සමීකරණ ගොඩනගලා පුරවකථනයන් කරා. දැන් ප්‍රශ්නේ ඇත්තටම මේක ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි හොයන්නේ. ඒක හොයන්නේ නීරණ සංගුණකේ. ඒතර වගේ තුන්වෙනි ප්‍රශ්නේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ හරි. වඩ තුන්වෙනි ප්‍රශ්නේ ඔයයන් අහන්න පුළුවන්. මේ අගේ මතක තියාගන්න. තුන්වෙනි ප්‍රශ්නේ ඔයයන් අහන්න පුළුවන්. නීරණ සංගුණකේ ගණනය කර. නීරණ සංගුණකේ ගණනය කර පුරවකථනවල නිර්වද්‍යතාවය තහවුරු කරන්න. එහෙම
අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අහන්න පුළුවන් පුතේ මෙහිම ප්‍රශ්නාංක 3 නීර්ණන සංගුණකේ ගණනය කරන්න. සංගුණකේ ගණනය කරන්න. හරි නීර්ණ සංගුණකේ ගණනය කරන්න. ප්‍රතිපායනයේ අනුසීහනය. ඒ කියන්නේ අනුකූලතාවය. ප්‍රතිපායනයේ අනුකූල භාවය හොයන්න, හොඳකම හොයන්න. ප්‍රතිපායනයේ අනුසීහනීය හොඳකම පිළිබඳ අදහස් දක්වන්න. හොඳකම පිළිබඳ අදහස් දක්වන්න. ඒ කියන්නේ පුරවකතන වල තියෙන සත්‍යතාවය. ඉදිරියේදී වෙන්න පුළුවන් කියලා අපි අරගත්ත මේ හරි 6,37,500 හරි ඒක කොච්චර හරිද කියලා පිළිබඳව අදහස් දක්වන්න. දැන් ඔයා දන්නවා මේකට යොදා ගන්න සූත්‍රය නීර්ණ සංගුණකය. බීටා එකේ වර්ගය සමානයි n සිග්මා x වර්ගය සිග්මා x වල සම්පූර්ණ වර්ගය n සිග්මා y වර්ගය සිග්මා y වල සම්පූර්ණ වර්ගය. ඕක තමයි පුතේ පාවිච්චි කරන්නේ. ඒතර මෙතන බීටා 1 කියලා කියන්නේ මොකද්ද? 2.25 ඒකේ වර්ගය. 6 සිග්මා x වර්ගය. සිග්මා x වර්ගය කියලා කියන්නේ පුතේ දැන් ඔයා ළඟ මේ කොටස තියෙනවා. ඔයාට ඉතින් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. බලන්න කොතනද තියෙන්නේ කියලා. ඔයාට ඒ n සිග්මා x වර්ගය සිග්මා x වල සම්පූර්ණ වර්ගය. හරි? හරි අපි ආදේශ කළ බලමු. ඒතර n කියලා කියන්නේ පුතේ 6යි. සිග්මා x කියලා කියන්නේ වර්ගය කියන්නේ මොකද්ද ඔයාට? සිග්මා x වර්ගය කියන්නේ කොහෙද තියෙන්නේ? 190යි. ඊළඟ. හරි පුතේ? 30 වර්ගය. සිග්මා x කියන්නේ 30යි 30 වර්ගය. ඒක වෙනස් කරගන්න එපා. 6යි. සිග්මා y වර්ගය කියලා කියන්නේ 650යි. ඊළඟ. සිග්මා y වල සම්පූර්ණ වර්ගය කියලා කියන්නේ. හරි? සිග්මා y වල සම්පූර්ණ වර්ගය කියලා කියන්නේ 180යි. 180 වර්ගය. හරි? ඔය ටික සුළු කරාම පුතේ අපිට එනවා 5.06ක්. මෙයා සුළු කරාම අපිට එනවා 240 බෙදීම 1500ක්. හරි 280 බෙදීම මෙතන 5000 සිග්මා y වර්ගය කියන 5625 දෙපොතේ මෙතන 5625 සිග්මා y වර්ගයේ 5625 හරි ඔය ටික සුළු කරාම එනවා 1500 මේක සම්පූර්ණ සුළු කරාම පුතේ ඔයාට එනවා 0.81 ඔන්නෝම අගයක් එනවා. ඒ කියන්නේ නීරණ සංගුණකේ 0.81යි. මේකේ තේරුම පරායක්ත විචල්ලේ ඒ කියන්නේ y විචල්ලේ මුළු විචලනයෙන් ලැබෙන මුළු ප්‍රමාණයෙන් මුළු විචලනයෙන් 81%කට ස්වායක්ත විචල්ලේ බලපාන. ස්වායක්ත විචල්ලේ බලපාන. මෙතන අනුව නම් දැන් අපි පුරවකතන වටිනාකම ආව 63යි 75යි 0.2 6,37,500 මෙතනින් උත්තරේ ඉවරයි. නමුත් අපි පොඩ්ඩක් ඉස්සරහට යමු 181ක් බලනවා. උත්තර පුතේ 6,37,500න් 0.2කට 0.2 කැපුණා. හරි 6,375 ඒවා 6,375 ඒවා 81ක් 5,63,075යි 5,63,375 ලැබෙනවා. ඇත්තටම 20000ක ප්‍රචාරණයක් කරොත් අපිට ලැබෙන්න පුළුවන් 6,37,500ක්. වෙනසක් වුණොත් මෙන්න මේ හේතුව බලපාන.
කියන්නේ වෙනසක් වුණොත් මෙච්චරයි. ඒ කියන්නේ ඇත්තටම 5,63,375ක් ලැබෙන්න තමයි මේ ප්‍රචාරණීය බලපාන. හරි? ප්‍රචාරණීය බලපාන. හරි? ප්‍රචාරණීය බලපාන. 1,00,000 මේ දෙක අඩු කරාම පුතේ අපිට එනවා ওই දෙක අඩු කරාම ඔයාට එනවා 1,21,125. මේකට බලපාලා තියෙන ප්‍රචාරණීය නෙමෙයි. සාමාන්‍යයට භාණ්ඩයේ ප්‍රමිතිය, භාණ්ඩයේ මිල, ඒ වගේ දේවල් බලපාන්නේ. අපි හොඳටම දන්නවා ප්‍රචාරණීය මේක ඊටාම වැදගත් සාධකයක්. අනිත් සාධකත් වැදගත්. යම් මුදලක් ලැබෙනවනේ. ඒතර අපේ පුරෝකථනය අපි කරනකොට අපි ඒ පුරෝකථනයේ තුල තියෙනවා මේකේ නිර්වද්‍යතාවය. අපි විචල්්‍ය කීපයක් බලපානවා පරායත්ත විචල්්‍යට අපි අල්ලගත්තේ ප්‍රචාරණීය කියන එක විතරයි. ස්වායක්ත විචල්්‍ය විතරයි. අනිත් ස්වායක්ත විචල්්‍ය අපි අල්ලගත්තේ නැහැ. නමුත් ඒකේ බලපෑමකුත් තියෙනවා යම් ප්‍රමාණයක්. අපි අල්ලගත්ත විචල්්‍ය වැඩිපුර බලපානවා. අන්න ඒක ව්‍යාපාරයක හොඳ තීරණයක්. ප්‍රචාරණීය අනිවාර්ය කෙරෙනවා. දැන් ඇන්කර් වගේ පිටි වර්ග ඒවා ප්‍රචාරණීය අති වේගෙන් කරනවා. මේ මත මිනිසුන්ගේ හැඟීම් ඇති වෙනවා. මේක පුතේ අවසාන අදියරට දැන් මම ආවේ. මොකද්ද මේ අවසාන අදියර? අවසාන අදියර කියන්නේ පුතේ මේකේ අවසාන අදියරේදී වෙන්නේ සහසම්බන්ධතා සංගුණික ඔයාගෙන් අහන්න. ඒ කියන්නේ මේ දෙන්න කොච්චර බැඳීමක් තියෙනවද? කවුද? ප්‍රචාරණීයට ආදායම. ප්‍රචාරණීය ආදායමට. එන ආදායමට ප්‍රචාරණීය කොච්චර බැඳෙනවද? මිල ප්‍රමිතියට වඩා. අන්න ඒක හොයන්න තමයි මේ හතරවෙනි පියවරට යන්නේ. සහසම්බන්ධතා සංගුණික ගණනය කර. සංගුණික ගණනය කර අදහස් දක්වන්න. පුතේ සහසම්බන්ධතා සංගුණික වෙන සූත්‍රය දැන් ඔයාලට තියෙනවා. ඒ තමයි R in sigma xy ऋण sigma x sigma y in sigma x वर्गे ऋण sigma x වල සම්පූර්ණ වර්ගය in sigma y वर्गे sigma y සම්පූර්ණ වර්ගය. වෙති ඔන්න සූත්‍රය. හැබැයි පුතේ මේක අපිට හරි පහසුයි ගන්න හදන්න. බීටා 1 හොයන සූත්‍රය බලන්න මෙන්න මෙයා ඔයා ළඟ ඉන්නව නේද කියලා. බීටා 1 හොයන සූත්‍රය. ඒක 540යි. බලන්න තියෙනව නේද කියලා. ඔයාට නීරණ සංගුණික හොයන සූත්‍රය මෙයා ආව නේද? උඩට ලවේට බලන්න ඒක. ඒකානික 240යි. මෙයා ආව නේද පුතාට ඒක හරයට බලන්න නීරණ සංගුණිකය. හරි 1500යි බලන්න පුතේ. ඔයාට මේක සුළු කරාම ඔයාට එනවා හරි 540 බෙදීම වර්ගමූල 36.4යි 36.4යි. අවසාන උත්තරයට එනවා 540 බෙදීම 600. ඒ කියන්නේ 0.9. 0.9 කියන්නේ ධන. ඒ නිසා මේ ප්‍රචාරණ වියදම සහ වාර්ෂික විකුණුම් අතර ප්‍රබල ධන රේඛීය සම්බන්ධයක් ඇත. කියන්නේ ප්‍රචාරණය කරන්න ආදායම ලැබෙනවා. ධන කියන්නේ ඒකනේ අනුලෝමනේ. වැඩි වෙද්දි අනිත් එක වැඩි වෙනවා. අඩු වෙද්දි අඩු වෙනවා. රේඛීය සහ සම්බන්ධයක් ඇත. ඕක තමයි උත්තරේ. සම්බන්ධයක් ඇත. මොකද ප්‍රබලයි කිව්වේ මම ඔයාලට කිව්වා පුතේ 0.75ට වැඩි වෙන ඒවා ප්‍රබලයි. 0.75 0.25 ඒවා අතර දුබලයි. 0.6 වගේ ඒවා 0.7 වගේ ඒවා දුබලයි. 0.25ට අඩු ඒවා රේඛීය සම්බන්ධයක් නැහැ. හැබැයි අරේඛීය සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
දැන් ඉක්කොන්නල පුතේ මෙහෙම වක්‍රන් දින්නවා ඒක අරේකීයයි. රේකීය නෙමෙයි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ පාඩමේ පුතේ වාගේ මූලිකව බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා තුන විතරයි. මා නැවත කියනවා. 1 ප්‍රතිපායන සමීකරණය ගොඩනගලා පුරෝකතනය. 2 නීරණ සංගුණිකය හොයලා නිර්වද්‍යතාවය වයිටේස් කොච්චර බලපානවද? 3 මේ දෙන්න කොච්චර බැඳිලා ඉන්නවද? ওই ටික විතරයි. හැබැයි මම ඔයාලට සහසම්බන්ධතාවෙදි තව පුංචි කාරණාවක් කිව්වා. ඒ තමයි රෑන්ක් එකක් දීලා තරහා සහසම්බන්ධතාවය හොයනවා කියලා. මම ඒක දැන් ඔයාලට දුවල පුතාලට කියලා දෙන්න යන්නේ. අපි හිතමු හරි මේ ක්‍රීඩකයන් 5 දෙනෙක් ඉන්නවා. A B C D E කියලා. ඉස්සලා ගත්ත උදාහරණය මම ගන්නවා. මේ ක්‍රීඩකයන් 5 දෙනා පිළිබඳ ගුරුතුමාගේ හරි අදහස් ගුරුතුමා විසින් ඉදිරිපත් කරන අදහස් හරි තරඟයේදී A කියන එක්කෙනා 5 වෙනියා වෙනවා B කියන එක්කෙනා 2 වෙනියා වෙනවා C කියන එක්කෙනා 4 වෙනියා වෙනවා හරි D කියන එක්කෙනා 3 වෙනියා වෙනවා E කියන එක්කෙනා පළවෙනියා වෙනවා ලැබුණු ප්‍රතිඵලය තරංගිය තිබ්බා මෙන්න මේ ප්‍රතිඵලය ලැබුණා A 4 වෙනියා B 3 වෙනියා මෙයා 2 වෙනියා මෙයා පළවෙනියා 5 වෙනියා ගුරුතුමිය විසින් දීපු පුරෝකතනේ එයා විසින් ඉදිරිපත් කරපු පුරෝකතනේ හරි මෙන්න මෙහෙම අගයන් දීලා තියෙනවා. ඒතර අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? මොකක්ද අපෙන් අහන ප්‍රශ්නේ? හරි ගුරුතුමිය විසින් හරි තබන ලද හරි අනුමානය පිළිබඳ ඔබගේ අදහස මේකේ R වල 0.75ට වැඩි R වලගේ එක වුණොත් ගුරුතුමිය කියපු දේ විදියටම වෙලා R බිඳුව වුණොත් කිසිම විට ගුරුතුමිය හිතපු කියපු දේ නෙමෙයි වෙලා තියෙන්නේ R 0.8 වගේ ආවොත් ගුරුතුමිය ඉතා ප්‍රබලව අදහසක් දක්වලා තිනවා ආසන්නව R.4 වගේ ආවොත් ගුරුතුමියගේ අදහස හා ලැබිච්ච ප්‍රතිඵලය අතර කිසිම සම්බන්ධයක් නැහැ. අන්න ඕක තමයි පුතේ මෙතන අපි කියන්නේ. එහෙමනම් බලමු දැන් අපි කොහොමද මේකට උත්තරේ ගන්න කියලා. ඒතර අපි දන්නවා සහසම්බන්ධතාවය අපි ඕකට කියන්නේ තරහ සහසම්බන්ධතාවය කියලා. තරහ සහසම්බන්ධතාවය කියලා කියන්නේ. තරහ සහසම්බන්ධතා සංගුණික කියන එකෙන් තමයි පුතේ අපි ওই ගාන හදන්නේ. ඒ කියන්නේ තරහ සහසම්බන්ධතා සංගුණිකය. සම්බන්ධතා සංගුණිකය. ඒකට අපි කියනවා R. 1 ඍණ 6යි සිග්මා d වර්ගය n වර්ග ඍණ 1. පුතේ මේකේ D කියලා කියන්නේ තරාවන් අතර වෙනස. හරි. එහෙනම් පුතේ දැන් අපි මේකේ තොරතුරු ටික අපි අරගමු. තොරතුරු. එක තොරතුරක් තමයි R1. එක තොරතුරක් R2. අනිත් එක D. අනිත් එක D වර්ගය. හරි. කට R1 R2 D R1 ඍණ R2 D වර්ගය R1ට එනවා 5 2 4 3 1 R2ට එනවා 4 3 2 1 5 මේ දෙක වෙනස 5න් 4 ධන 1යි 2න් 3 ඍණ 1යි
4න් 2ක් ධන 2යි. 3න් 1ක් 2යි. 1න් 5ක් ඍණ 4යි. එතකොට පුතේ එකේ වර්ගය 1යි 1යි 4යි 4යි 16යි. හරි මේ ටික එකතු කරාම එනවා පුතේ ඔයාට 26ක්. දැන් ආදේශ කරමු. එතකොට දැන් මේකට මම ආදේශ කරනවා. කොහොමද ආදේශ කරන්නේ? මේකේ n වලාගය 6යි පුතේ. සිග්මා d වර්ගය හරි 26යි. එහෙනම් rk කියලා පුතේ අපි සාමාන්‍යයෙන් කියන්නේ 1 ඍණ 6 වැඩි සිග්මා d වර්ගය 26යි. n කියන්නේ 6යි. 6 වර්ගයේ 36න් එකක් 35යි. හරි 6 වර්ගයේ 36යි. හරි නෑ n කියන්නේ 5යි පුතේ නේද? 1 2 3 4 5. වරද්ද ගන්න එපා. n කියන්නේ 5යි. ඒතකොට පුතේ මෙතන එනවා හරි. ඒතර මෙතනත් 5 එන්නේ. 5 වැඩි 5 වර්ගයේ 25න් එකක් 24යි. ඒතර පුතාට එනවා උඩ 26 ඒවා 6 156යි. 1 ඍණ 156යි. 24 ඒවා 5 120යි. ඒතර පුතේ එකෙන් අඩු වෙනවා මේ දෙක බෙදුවම එනවා 1.3. මෙතන එනවා ඍණ 0.3. එතකොට මේකේ උත්තරයට ඔයාට එන්නේ r සඳහා ලැබෙන උත්තරේ තමයි rk සඳහා ලැබෙන උත්තරේ තමයි පුතේ ඔයාට ඍණ 0.3. ඒ කියන්නේ ප්‍රතිලෝම ගුරුතුමා හිතපු එකයි ලැබෙන එකයි අතර ප්‍රතිවිරුද්ධයි. ප්‍රතිලෝම. ඒ වගේම ඊටාම දුබලයි. හරි? අපිට මේකට කිව්වොත් එහෙම ලියන්න පුළුවන් දුබල ඍණ රේඛීය සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් ඇත. ඒත් අපි ලියන්න පුළුවන් ගුරුතුමියගේ අනුමානය සහ හරි ක්‍රීඩකයන්ගේ ප්‍රතිඵලය අතර හරි සම්බන්ධතාවය සම්බන්ධය ඊටාම දුර්වල වේ. දුර්වල මට්ටමක ඇත. තව කිව්වොත් ගුරුතුමීට හැකියාවක් නැහැ හොඳ පෙරයීමක් කරන්න, අනුමානයක් කරන්න. ඒකත් ලියන්න පුළුවන්. ගුරුතුමීට විසින් කරන අනුමාන සාර්ථක නැත. ගුරුතුමිය විසින් කරන අනුමාන සාර්ථක නැත. හරි පුතේ. එතකොට අපිට සමස්ත ප්‍රතිපායන පාඩමේ ඇතුලේ මූලික සිද්ධාන්ත ටික සංක්ෂිප්තව තමයි මේ ඉගැන්වෙන්නේ. මේක ඇතුලේ කිටි ප්‍රශ්න පත්‍රයට අහන විවිධ වූ කාරණා තව තියෙනවා. මම වෙනත් වීඩියෝ එකකින් ඒක ඔබට ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් මූලික බේසික් එක 175ක 100%ක්ම බේසික් එක තමයි මේක. නමුත් මේකෙන් විවිධ පැතිවලින් විවිධ දේවල් අනුමාන දේවල් පළවෙනි ප්‍රශ්න පත්‍රයට ගොඩ නැගින්න පුළුවන්. ඕනෑම පාඩමක මෙහෙමයි. මූලිකම පාඩම කොච්චර ඉගෙන ගත්තත් කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන විදිය හා වෙනස්. මොකද ඒක ආචාර්ය මහාචාර්යතුමා පොතකින් අරගෙන කරුණු ඉදිරිපත් කරනකොට ඒක ඇතුලේ යාගේ සංකල්පත් ඇතුළු කරන්න ඉඩ තියෙනවා. ඒකට උත්තර දෙන්න වෙනම පුරුදු වෙන්න ඕනේ. හැබැයි ප්‍රතිපායනය හා සහසම්බන්ධතා විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම දැන් ඔයා දන්නවා. දැන් ඔයාට බය නැතුව කටයුතු කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම මේ පාඩම හොඳ මතකයේ රැඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ආයුබෝවන්.